ඊළඟට අපි process transition diagram එක ගැන කතා කරා. ඒකේ states 7ක් තියෙනවා. ඒ states 7 මොනවද වෙන්නේ කියලා කතා කරා. ඊළඟට එක state එකකින් තව state එකකට change වෙනකොට නමක් දීලා තියෙනවා. ඇයි එහෙම change වෙන්නේ? මොකක්ද reason එක state එකකින් තව state එකකට change වෙන්නේ ඇයි කියලා කතා කරා. ඊළඟට process queues ගැන කතා කරා. දැන් එක state එකේ processes තියෙනවා. ඒ processes කොහෙද තියෙන්නේ? කොහේ හරි location එකක තියෙනවා. ඒ processes මේ store කරගෙන ඉන්න special data structure එකක් තියෙනවා. data structure එක කියන්නේ data ගොඩක් එකපාර store කරගෙන ඉන්න පුළුවන් mechanism එකක්. software mechanism එකකට කියනවා data structure එක කියලා. ඒ data structure එකේ මේ queue කියන data structure එකේ තමයි මේ processes එකපාර ගොඩක් store කරගෙන ඉන්නේ. මේ තියෙන්නේ process states ගැන මෙතන කියලා තියෙන්නේ. ඊළඟට process transitions එක state එකකින් තව state එකකට යන්නේ ඇයි කියලා කතා කරා. ඊළඟට scheduling queues ගැන කතා කරා. ඊළඟට මේ schedule කියලා concept එකක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් තමයි අද කතා කරන්න තියෙන්නේ schedulers ගැන. එතකොට මේ schedule එකක් කියන්නේ මොකද්ද? schedule එකක් කියන්නේ දැන් මේ process transition diagram එකේ සමහර තැන්වලදී එක state එකකින් තව state එකකට යනකොට decisions ගන්න ඕනේ. ඒ කියන්නේ මොන process එකද? දැන් processes ගොඩක් තියෙනවා. ඊළඟ state එකට යවන්නේ මොන process එකද කියලා decision එකක් ගන්නවා. අන්නේ decision එක ගන්න schedule කියන mechanism එකෙන්. schedule එකක් කියන්නේ software program එකක්, operating system එකට අයිති software program එකක්. ඒ schedulers වලින් තමයි design කරන්නේ එක state එකක ඉඳලා තව state එකකට යනකොට මොන process එකද යවන්නේ කියලා. එතකොට මේ හැම මේ process transition එකකම මේ scheduling නැහැ. දැන් schedulers වර්ග තුනක් තියෙනවා. long term schedule කියලා එකක් තියෙනවා, mid term schedule කියලා එකක් තියෙනවා, short term schedule කියලා එකක් තියෙනවා. long term schedule එක ගත්තොත් මෙන්න මේ long term schedule එක මේ තියෙන්නේ මෙන්න මේ diagram එකේ. මෙන්න මේ diagram එකේ කොළ පාටින් තියෙන්නේ මේක එක colors වලින් arrows වල එක colors දාලා තියෙනවා arrows වලට. එතකොට මේ කොළ පාටින් පෙන්වන්නේ long term schedule එක වැඩ කරන situation එකක්. ඊට රතු පාටින් පෙන්වලා තියෙන්නේ short term schedule එක වැඩ කරන situation එක. process transition එක මොකද්ද? short term schedule එක apply වෙන. ඊට මේ නිල් පාට arrows වලින් පෙන්නලා තියෙන්නේ medium term schedule එක වැඩ කරන medium schedule එක apply වෙන process transition මොනවාද කියලා තමයි මේ නිල් පාට arrows වලින් පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට මේ කළු පාට arrows වලින් පෙන්නලා තියෙන process transitions වල schedulers apply වෙන්නේ ඒ අවස්ථාවල decisions ගන්නේ නැහැ. decision මේ කළු පාට arrows වලින් පෙන්නලා තියෙන process transitions වලදී decisions ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් running එකේ ඉඳලා running state එකේ ඉඳලා ready state එකට එන්න නම් කවුරුත් decide කරන්නේ නැහැ. මේ මෙතන running state එකේ processes ගොඩක් නැහැනේ. එක process එකයි ඉන්නේ තියෙන්නේ. එතකොට එයාගේ කාලය ඉව වුණාම එයාව කෙලින්ම මේ ready මේ state එකට යවනවා. එයාට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. දැන් හිතන්න මෙතන මේ රතු පාට arrow එක තියෙන situation එක. මෙන්න මේ situation එක. ready එකේ ඉඳලා running එකට මේ process එක යවන්න ඕනේ. එතකොට මේ ready queue එකේ
ready queue එකේ processes කීයක් තියෙනවද? මේ ready queue එකේ processes කීයක් තියෙනවද? එතකොට decision එකක් ගන්න වෙනවා. කාවද? මේ processes වලින් කාවද ඊළඟට CPU එකට running state එක කියන්නේ CPU එකට. කාවද ඊළඟට යවන්නේ මේ CPU එකට. මෙයාව යවනවද P6 එක්කෙනා යවනවද V5 එක්කෙනා යවනවද? බලන්න ඕනේ කාවද යවන්නේ කියලා decision එකක් ගන්න ඕනේ. ඒ decision එක ගන්න short term schedule එක. short term schedule එකෙන් තමයි ඒ software program එකෙන් short term schedule කියන software program එකේ තමයි decision එක ගන්න. කාවද ඊළඟට CPU එකට assign කරන්න ඕනේ කියලා. ඊළඟට long term schedule එක ගත්තොත් long term schedule එක ගත්තොත් එයා ඒ long term scheduling කියන mechanism එක apply වෙන්නේ මෙන්න මෙතන job මේ new කියන එකේ ඉඳලා ready කියන queue එකට ready state එකට new state එකේ ඉඳලා ready state එකට වෙන process transition එකේදී තමයි long term scheduling mechanism එක apply වෙන්නේ. එතකොට මෙතනක් තියෙනවා processes ගොඩක්. shop queue එකේ තියෙනවා processes ගොඩක්. එතකොට එයා decide කරන්න ඕනේ මේ ready queue එකට යවන්නේ දැන් මේ job queue එක තියෙන්නේ hard disk එකේ. එකපාර processes ගොඩක් generate වෙනවා. ඒ processes ඔක්කොම ready queue එක තියෙන්නේ memory එකේ. ඒ processes ඔක්කොම එකපාර memory එකට යවන්න බෑ. මේ processes ඔක්කොගෙම total capacity එක ගත්තොත් මේ main memory එකේ available capacity එක exceed වෙනවා. වැඩි. ඒකින්ද මේ job queue එකේ තියෙන ඒවා ඔක්කොම මේ main memory එකට දාන්න බෑ. ඒකයි job queue එක hard disk එකේ තියෙන්නේ. එතකොට එතනදී decision එකක් ගන්න වෙනවා කාවද මේ ready queue එකට යවන්නේ කාවද කියලා. අන්න එතනදී apply කරන scheduling mechanism එක තමයි long term scheduling කියන එක. එතකොට ඒ වැඩේ කරන ඒ decision එක ගන්න software component එකට කියනවා long term scheduler එක කියලා. කාවද decide කරනවා. මෙයාව තමයි ඊළඟට යවන්න ඕනේ. අපි හිතමු P4 කියලා කෙනෙක් නැහැ කියලා. P4 කියලා කෙනෙක් ready queue එකේ ඉන්නේ. හරි. P4 එයා බැලුවා දැන් මොන එක තියෙනවා criterias මේ RAM එකට යවන්න process එකක් ready queue එකට යවන්න එක criterias බලනවා. ඒවා ඔයගොල්ලන්ට නැහැ. එතකොට ඒ criterias check කරලා බලනවා ready queue එකට. කාවද යන්නේ P4 තමයි යන්නේ. එතකොට අන්නේ decision එක ගන්නේ long term scheduler එක. එතකොට මේ schedule මේ decision එක නිතරම ගන්න decision එකක් නෙමෙයි. ඒ කියන්නේ හැමතිස්සෙම මේ new කියන state එකේ ඉඳලා ready කියන state එකට හැමතිස්සෙම processes යවෙන්නේ නැහැ. ඒක හිමීට හරිම slow process එකක්. නිතරම වෙන දෙයක් නෙමෙයි. ඒකයි මේකට long term scheduler කියලා දාලා තියෙන්නේ. මේකේ නම් තියෙනවානේ medium term scheduler, short term scheduler. කොට මේක තමයි මේ වැඩියෙන්ම කාලය ගත කරලා කරන වැඩේ තමයි මේ long term schedule එකෙන් කරන්නේ. නිතරම ඒ කියන්නේ නිතරම අලුතෙන් හැදෙන processors main memory එකට යවෙන්නේ නැහැ. ඒ දැන් මේ short term schedule එකෙන් බලන්න. ඒක කොච්චර speed ද කියනවනම් short term schedule එක කොච්චර speed ද මේ එයා ටක් ගාලා decisions ගන්නවා. මොකද මේ එක process එකක් CPU එකෙන් execute කරන්න හිතා ගන්නත් බැරි පොඩි කාලයක්. අපිට හිතා ගන්නත් බෑ. nanoseconds අපිට 5 nanosecond. ඒ වගේ පොඩි කාලයක්. ඒ තමයි එක process එකක් අරගෙන execute කරන්නේ. ඒ පොඩි කාලය ඇතුළත එයා ටක් ගාලා decide කරන්න ඕනේ මේකේ මේ දැන් current process එකේ execution එක ඉවරුනහම
කාවද ඊළඟට CPU එකට assign කරන්න. යා ටට්ටක් ගාලා decisions ගන්න ඕනේ. හරි. මෙයා ඉවරයි. දැන් මෙයාව යවන්න ඕනේ. මෙයාත් ඉවරයි. ඊළඟට මෙයාව තමයි යවන්න ඕනේ. මේ කාවද යවන්න ඕනේ කියන decision එක එයා ඉක්මනට ගන්න ඕනේ. අන්න ඒක තමයි මේකට short term scheduler කියලා නම දාලා තියෙන්නේ. එතකොට long මේ short term scheduler long term schedule එකෙන් එච්චර ඉක්මනට decision ගන්න අවශ්‍ය නැහැ. මේ job queue එකේ ඉඳලා ready queue එකට කාවද යවන්න ඕනේ කියන decision එක මේ ඉක්මනට ගන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට ඇති තරම් කාලය තියෙනවා ඒක decide කරන්න. ඒක හින්දා එකට long term scheduler කියලා කියනවා. මෙන්න මේ අවස්ථාවට මේ ready state එකේ ඉඳලා running state එකට කාවද යවන්න ඕන කියන decision එක ගන්න එක ඉක්මනට ගන්න ඕන හින්දා ඒකට short term scheduler කියලා කියනවා. ඊළඟට medium term scheduler. medium term schedule එක apply වෙන process transitions 4ක් තියෙනවා. එකක් ready ඉඳලා ready queue එකේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේවා තියෙන්නේ hard disk එකේ virtual memory කියන area එකේ. hard disk එකේ මෙන්න මේ states දෙක block suspend ready suspend තියෙන්නේ hard disk එකේ virtual memory කියන area එකේ. එතකොට මේවා තියෙන්නේ RAM එකේ. එතකොට මේකෙන් decide කරන්නේ RAM එකේ තියෙන processors වලින් කාවද hard disk එකට යවන්නේ. එතකොට decision එකක් ගන්න වෙනවා. මේ අවස්ථාවේ decision එකක් ගන්න වෙනවා. මේකේ තියෙන ඒ වගේ මේ RAM එකේ තියෙන ඒ වගේ අපි හිතමු දැන් ready queue එකේ ඉඩ නැහැ. දැන් time out වෙලා එන ඒවට මේකට මේ ඉඩ නැහැ. මේ නැත්තම් job queue එකෙන් ready queue එකට processors එවන්න ready queue එකේ ඉඩ නැහැ. ඒක හින්දා medium term schedule එක බලන්න ඕනේ. දැන් ගොඩාක් වෙලා idle වෙලා ඉන්න processors මොනවාද? දැන් ගොඩක් වෙලා ඉඳලා ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. idle වෙලා ඉන්නේ. ඒ වගේ processors identify කරගෙන ඒවා මේ මෙන්න මේ state එකට යවන්න ඕන. මොනවාද මේ hard disk එකට යවන්න ඕන processors කියලා identify කරගන්නවා medium term scheduler එකේ. මේ ready state එකේ ඉඳලා ready suspend එකට යවන්න ඕනේ මොන processorsද. ඊළඟට ready state එකේ මේ මොකක් හරි slot එකක් ready queue එකේ slot එකක් available වුණාම එහෙනම් මේ hard disk එකේ මේ ready suspend කියන queue එකේ තියෙන මොන processorsද ready එකට මොන processor එකක් හරි කීපයක් හරි මොනවාද යවන්න ඕනේ ready state එකට. slots කීපයක් available නම් කීපයක් යවන්න පුළුවන් එකපාරට. එතකොට යාට decide කරන්න වෙනවා මෙතන තියෙන processors වලින් මොනවාද ready queue එකට යවන්න ඕන කියලා. ඊළඟට එතන දෙකයි. RAM එකෙන් ready suspend එකටයි ready suspend එකෙන් ඉඳන් ready එකටයි. එකයි දෙකයි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි block එකේ ඉඳලා block එක තියෙන්නේ RAM එකේ block state එකේ ඉඳලා block suspend එකට යවන්න ඕනේ මොන වගේ processorsද. දැන් block queue එකේ ඉඩ නැහැ. block queue එකේ processors පිළිලා. දැන් මෙතන ඉඳලා CPU එකේ ඉඳලා input output operations වලට block වෙන processors මේ වලට ඉඩ නැහැ block queue එකේ. ඒක හින්දා medium term schedule එක decide කරන්න ඕනේ කාවද මෙතන ඉන්න එකේ කාවද මේ hard disk එකේ තියෙන නැත්නම් virtual memory එකේ තියෙන block suspend queue එකට යවන්න ඕනේ කියලා. ඊළඟට යා අනිත් පැත්තට decide කරනවා මේ hard disk එකේ තියෙන දැන් මේක ඉඩක් ආවොත් block queue එකේ ඉඩක් ආවොත් අපි දැන් block queue එකේ දැන් ඉඩ තියෙනවා.
block queue එකේ ඉඩක් ආවොත් මේකේ තියෙන processors වලින් මේ කාවද block queue එකට ආයි යවන්න ඕනේ කියලා decide කරනවා. ඔය ටික තමයි medium term schedule එකෙන් කරන්නේ. medium term schedule එක long term schedule එක තරම් slow නැහැ. short term schedule එක තරම් fast නැහැ. ඒ දෙක intermediate. ඒ දෙක අතරමැද තියෙන. එයා decisions ගන්න speed එක ඒ දෙක අතරමැද තියෙන්නේ. ඒකයි ඒකට medium term schedule එක කියලා කියන්නේ. මේ තියෙන්නේ medium term schedule එකෙන් normally කරන්නේ මේක hard disk එක නම් මේක RAM එක නම් මේක hard disk එක නම් මේක RAM එක නම් එයා hard disk එකේ තියෙන processors main memory එකට දානවා. ඒකට කියනවා swap in කියලා. ඊළඟට RAM එකේ තියෙන processors මොනවාද select කරලා ඒක hard disk එකට යවනවා. ඒකට කියනවා swap out කියලා. එතකොට ඔන්න ඔය වචන දෙකක් use වෙනවා. hard disk එකෙන් දැන් මේ activate කියන එක වෙනුවට swap in කියලා දාන්නත් පුළුවන්. සමහර වෙලාවට එක නම් වලින් අහනවා swap in කියලා දාන්න පුළුවන්. RAM එකේ තියෙන එකක් මේ suspend කරන එක වෙනුවට swap out කියලා දාන්නත් පුළුවන්. swap out. past papers වල එහෙම අහලා තියෙනවා. guide එකේ මේ විදිහට තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ guide එකේ තියෙන ඒවාම නෙමෙයි මේ අහන්නේ. ඒකේ නැති ඒවත් අහනවා. එතකොට ඔයගොල්ලෝ මේකේ print out එකක් අරගෙන තියෙනවා. මෙතනට මේ suspend කියන එකට swap out. activate කියන එකට swap in කියලා එතන ලියා ගන්න. මෙතනත් එහෙම. suspend එක වෙනුවට කියනවා swap out කියලා. activate එක වෙනුවට කියන තව නමක් තමයි swap in කියන එක. hard disk එකේ මේ RAM එකේ තියෙන එක hard disk එකට යවනවා නම් swap out. ආයි hard disk එකෙන් RAM එකට එවනවා නම් swap in. එතකොට මේ වැඩේ වෙනවා අවස්ථා process transitions කියන්නේ block එකේ ඉඳලා block suspend එක අතර මේ අවස්ථා දෙක වෙනවා. ready එකේ ඉඳලා ready suspend state එක අතර මේ අවස්ථා දෙක වෙනවා. ඊළඟට මේ short term schedule එක මෙහෙම වැඩක් වෙනවා. මේකට කියනවා මේකේ ඔන්න මේ dispatcher කියලා concept එකක් තියෙනවා. මේ short term schedule එකේ dispatcher කියලා concept එකක් තියෙනවා. මේ dispatcher එක short term schedule එකට නෙමෙයි dispatcher කියන්නේ. හරි. දැන් මේ ගොඩක් අය උගන්වනවා short term schedule එකට තමයි dispatcher එක කියන්නේ කියලා. short term schedule එකට නෙමෙයි dispatcher එක කියන්නේ. dispatcher එක කියන්නේ වෙනම software program එක. දැන් මෙහෙම short term schedule එකෙන් තමයි decide කරන්නේ ඊළඟට CPU එකට යවන්න ඕන මොන process එකද කියලා. එයා select කරනවා P1. එයා select කරනවා විතරයි. එයා decision එක ගන්නවා. ඊළඟට CPU එකට යවන්න ඕනේ මොන process එකද කියලා. dispatcher කියන component එක software එකෙන් තමයි මේ P1 කියන process එක CPU එකට assign කරන්නේ. මේ P1 කියන process එක CPU එකට assign කරන්නේ dispatcher කියන component එක. නැතුව මේ short term schedule එක නෙමෙයි dispatcher එක කියලා කියනවා.
ඊළඟට මෙතන comparison එකක් තියෙනවා long term schedule, short term schedule, medium term schedule. ඒ වගේ comparison එකක් තියෙනවා. මම හිතන්නේ structure paper එකට ඔක අහලා තියෙනවා එකපාරක්. මේ long term schedule එකට කියනවා තව නම් මේ නම් මතක තියාගන්න. ඔව්. ඔව් කියන්න. මට අර dispatcher කියන එක ගැන කියන්න පුළුවන්ද? ඔව් කියන්න. dispatcher කියන්නේ මෙහෙමයි. short term schedule එකෙන් තමයි දැන් processors හතරක් තියෙනවා. P1, P2, P3, P4 කියලා processors හතරක් තියෙනවා. එතකොට short term schedule එකෙන් තමයි decide කරන්නේ ඊළඟට කාවද CPU එකට යවන්න ඕනේ කියලා. එයා බලනවා මෙතන හදිසි processors තියෙනවාද? critical මොනවා හරි processors තියෙනවා. ඒ වගේ එයා මොනවා හරි criterias වගේ check කරලා decision එකක් ගන්නවා. කාවද ඊළඟට යවන්න ඕනේ CPU එකට. එයා එච්චරයි කරන්නේ. මේ dispatcher කියන component එකෙන් mechanism එකෙන් තමයි dispatcher එක කියන්නේ software program එකක් operating system එකේ තියෙන. එයා තමයි මේ P1 කියන process එක අරගෙන මේ එයාව CPU එකට assign කරන්නේ. CPU එකට ලබා දෙන්නේ dispatcher කියන component එකෙන්. එච්චරයි ඒකේ තියෙන්නේ. හරි ටීචර් thank you. එතකොට long term schedule එකට කියනවා job schedule කියලා. මේ මොන නම අහයිද දන්නේ. long term schedule කියන්නේ නැතුව job schedule කියලා අහයි paper එකේ. ඊට short term schedule එකට කියනවා CPU schedule කියලා. එතකොට CPU schedule කියලා අහුවොත් දන්නේ නැහැ. එහෙම එකක් අපිට උගන්වලා නැහැ. ඒක වෙනම එකක් නෙමෙයි short term schedule එකට කියන්නේ. ඊට medium term schedule එකට කියනවා process swapping schedule කියලා. process swapping schedule. එතකොට මේ වගේ speed එක බැලුවොත් long term schedule එකේ speed is lesser than short term and medium term schedule. මොකද ඒකේ decision ගන්න speed එක අනිත් ඒවාට වඩා අඩුයි. කාවද ඊළඟට යවන්නේ. new state එකේ ඉඳලා ready state එකට කාවද ඊළඟට යවන්නේ. ඒකේ එච්චර ඉක්මනට decision ගන්න ඕන එකක් නෙමෙයි. ඒක හිමීට ගන්න decision එක. short term schedule ගත්තොත් speed is fastest among other two. ටක් ගාලා decision ගන්නවා. කාවද ඊළඟට CPU එකට යවන්නේ කාවද. මෙහෙම හිතා ගන්න බැරි වේගකින් decisions ගන්නවා. ඒකට ඒක fastest. මේ speed එක දීලා තියෙන්නේ එයා decisions ගන්න වේගය අනුව. කාවද ඊළඟට යවන්න ඕනේ කියන ඒ decision එක ගන්න වේගය අනුව තමයි මේක speed එක measure කරන්නේ. මේ නම දීලා තියෙන්නේ එහෙමයි. Speed is in between both short and long term schedule. අර දෙක අතරමැද එකක් තමයි medium term schedule එකට තියෙන්නේ. මේ දෙක අතරමැද speed. ගොඩාක් වේගෙන් decision ගන්න ඕනෙත් නෑ. හිමීට decision ගන්නත් බෑ. Degree ඊළඟට it controls degree of multi-programming. මොකද්ද මේ degree of multi-programming කියන්නේ? මොකක්ද MCQ එකකට කොහෙද අහලා තිබ්බා. Degree of multi-programming කියන්නේ number of processors that can be present in the ready state in a given period of time. මොකක් හරි time frame එකක් ගත්තොත් ඒ time frame එක ඇතුළත ready queue එකේ හොඳේ වෙන queues වල නෙමෙයි. නැත්නම් ready state එකේ අපි ready state එක කියන්නේ ready state එකේ තියෙන processors ගානට කියනවා degree of multi-programming කියලා. degree of multi-programming. මොකක් හරි මේ time period එකක මේ ready state එකේ තියෙන processors ගාන it controls the degree of multi-programming. control කියන්නේ මේකයි.
ඒ දැන් long term schedule එක මේ බලනවා දැන් මම ආයි මෙතනට යනවා දැන් මේ විදිහට ready queue එකේ sufficient processors ගානක් තිබ්බේ නැත්තම් ready queue එකේ process CPU එකට execute කරන්න sufficient processors ගානක් තිබෙන්නේ නැත්තම් මොකද වෙන්නේ CPU එක idle වෙනවා CPU එක idle වෙනවා අපි හිතමු දැනට මෙයා P1 කියලා process එකක් execute කරනවා ඒක මෙයාට මෙතනට යවලා ඊළඟට K6 කියන එක ගන්න. ඔය විදිහට ඔය දෙක execute කරලා ඉවර කරන්න CPU එකට මහ වෙලාවක් යන්නේ ඊට පස්සේ මේ ready queue එකේ processors මොකුත් නැහැ. දැන් CPU එක processors ගන්න ready queue එකේ ready state එකේ තියෙන මේ ready queue එකේ තියෙන processors නේ ගන්න වෙන කොහෙන්වත් CPU එකට එන්නේ නැහැනේ. මෙතනින් අර ready state එකෙන් ready state එකේ processors නැහැ. එතකොට CPU එක idle වෙනවා. CPU එකට කරන්න වැඩක් නැතු. එතකොට long term schedule එක දැනගන්න ඕනේ. මේ CPU එක හැමතිස්සෙම busy කරලා තියාගන්න. මේ මෙතන මේ free slot මේ මෙතන processors නැති වුණොත් එහෙම මේකේ free slots ආවොත් එහෙම ready queue එකේ ඉඩ ආපු ගම එයාට මේ එක process එකක් හරි කීපයක් හරි ready queue එකට immediately send කරන්න ඕනේ. නැත්තම් මේ CPU එක idle වෙනවා. අන්න ඒකට තමයි long term schedule controls degree of multiprogramming කියලා කියන්නේ. ඒකට මේ increase degree of multiprogramming කියන්නේ මේ ready state එකේ තියෙන number of processors ගානනේ. ඒකට increase කියන වචනේ දාලා නැහැ. increase degree of multiprogramming කියලා දාලා නැහැ. ඒක use වෙන වචනේ තමයි controls degree of multiprogramming කියලා. controls කියන වචනේ තමයි දාලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ meaning වෙන්නේ මේක blank වෙච්ච ගම මේකේ sufficient capacity එකක් sufficient space එකක් ආපු ගමන් ready queue එකේ මේ job queue එකේ transfer කරන්න ඕනේ ready queue එකට processors නැත්තම් CPU එක idle වෙන්න ගන්නවා CPU එකට කරන්න වැඩක් නැතුව යන මේ job queue එකෙන් මේ job මේ long term schedule එකෙන් new state එකේ ඉඳලා ready state එකට මේ එව්වේ නැත්තම් කාවද යවන්න ඕනේ කියලා decision එක අරගෙන එව්වේ නැත්තම් එහෙම CPU එකට කරන්න වැඩක් නැතුව යනවා. ඒකට දීලා තියෙන නම තමයි control degree of multiprogramming කියලා. controls ඊළඟට මේ degree of multiprogramming එකට ඒ කියන්නේ ready queue එකේ තියෙන number of processors වලට processors සංඛ්‍යාවට මේ short term schedule එකෙන් මොන වගේ contribution එකක්ද කරන්නේ. එයා එකට එහෙම එයාගෙන් ඒකට contribution එකක් වෙන්නේ නැහැ. It provides lesser control. එයාට ඒකෙන් මේ degree of multiprogramming කියන concept එකට short term schedule එකේ ලොකු දෙයක් වෙන්නේ. ඒ කියන්නේ එයා මේ ready queue එකෙන් processors ගන්නවා time එක expire වුණාම ආයි ready queue එකට process එක එවනවා. හදිසියේ ඉඳලා හිටලා process එක execute වුණොත් එහෙම process මේ සම්පූර්ණයෙන්ම execute වෙලා ඉවර වුණොත් process එක exit වෙනවා. ඒකට ඉතින් CPU එකට කරන්න දෙයක් නැහැ. එයා කරන්නේ ready queue එකෙන් ගන්නවා time එක expire වුණාම ආයි මෙහෙට send කරනවා. එතකොට ඒකෙන් තියෙන ready queue එකේ තියෙන processors ගාන අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ ඒ ගානම තමයි
මෙයා එකක් ගන්නවා මේ ඒ ගන්න එක වෙනුවට කලින් එක්සිකියුට් කර හිටපු process එක ready queue එකට දානවා. එතකොට මේ ඒකේ තියෙන processes ගාන එහෙම අඩු වැඩි වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ it provides lesser control කියලා. lesser control for the degree of multi-programming. එන මේවා තමයි use වෙන වචන. It provides lesser control for the degree of multi-programming. It reduces the degree of multi-programming. Medium term schedule එකෙන් reduce කරනවලු degree of multi-programming. degree of multi-programming කියවා ගමන් ඔළුවට එන්න ඕනේ ready queue එකේ නැත්නම් ready state එකේ තියෙන processors ගාන කියලා. ready state එකේ තියෙන processors ගාන. එතකොට medium term schedule එකෙන් මේ තියෙන process එකක් අරගෙන hard disk එකට දැම්මොත් එහෙම virtual memory එකට send කරොත් එහෙම ready queue එකේ තියෙන processors ගාන අඩු වෙනවා. ready queue එකේ තියෙන processors ගාන අඩු වෙනවා. ළඟට තව එකක් අරගෙන දාන්න. එතකොට තව process එකක් මේ ready queue එකෙන් යනවා. ඒකයි කියන්නේ it reduces degree of multi-programming කියලා. medium term schedule එකෙන් අඩු කරනවලු ready queue එකේ තියෙන medium term schedule එක නිසා ready queue එකේ තියෙන processors ගාන අඩු වෙනවා. ඒකයි කියන්නේ it reduces degree of multi-programming කියලා. එතකොට මෙයා control කරනවා long term schedule එක control කරනවා degree of multi-programming. මේ short term schedule එකේ contribution එකක් නැහැ මේ multi-programming වලට degree of multi-programming වලට. ඒකින්ද යාට කියනවා provide lesser control over degree of multi-programming කියලා. මොකද එයාගේ task එක අනුව මේ ready queue එකේ තියෙන processors ගාන අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. medium term schedule එකේ ready queue එකේ තියෙන ready state එකේ තියෙන processors ගාන අඩු වෙනවලු එයාගේ behavior එක හින්දා. මොකද එයා මේ RAM එකෙන් processors අරගෙන hard disk එකට යවන හින්දා. It selects එතකොට long term schedule එකෙන් කරන්නේ it selects processors from pool. මේ job queue එකට කියන තව නමක් තමයි job pool කියන එක. job pool කියලා කියනවා. අර ඔයගොල්ලෝ print out අරන් තියනවා නම් එතන job queue එක තියෙන තැන එතනින් ලියාගෙන job queue කියන එක තියෙන තැන job pool කියලා ලියාගන්න. එයා job queue එකෙන් long term shell ඔය mic එකක් on වෙලා long term schedule එකෙන් කරන්නේ job queue එකෙන් නැත්නම් job pool එකෙන් select කරනවා මේ කාවද ඊළඟට memory එකට යවන්න ඕනේ කියලා. එයා ඒක decide කරලා කාවද ඊළඟට memory එකට යවන්න ඕනේ කියලා decide කරලා ඒක memory එකට load කරනවා. memory එකට කියන්නේ ready state එකට. ready state එක තියෙන memory එකේ හින්දා තමයි මෙහෙම කියලා තියෙන්නේ. It selects processors from job queue and loads them into memory for execution. ඒවා memory එකට hard disk එක job queue එක තියෙන hard disk එකේ ready queue එක ready state එක තියෙන memory එකේ එයා ඒවා job queue එක decide කරලා කාවද memory එකට යවන්න ඕනේ කියලා decide කරලා ඒවා memory එකට load කරනවා. නැත්තම් මෙහෙම කියන්නේ it decide මොන process එකද යවන්න ඕනේ කියලා මේ memory එකට ඒක load කරනවා මේ නැත්තම් මොන process එකද ready state එකට යවන්න ඕනේ
මොන process එකද ready state එකට යවන්න ඕනේ කියලා decide කරලා ඒක send කරනවා ready state එකට. ඊළඟට select those processes which are ready to execute. යා decide කරනවා මොන process එකද CPU එකට ඊළඟට යවන්න ඕනේ execute කරන්න යවන්න ඕනේ. හැබැයි එයා යවන්නේ dispatcher එකෙන් තමයි යවන්නේ. එයා decide කරනවා විතරයි. මේක ඔයගොල්ලෝ දන්න විදිහට ලියන්න ඔයගොල්ලෝ දන්න ලැන්ග්වේජ් එකෙන් ලියන්න මේක මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ මේ එයා hard disk එකෙන් මේ RAM එකෙන් අරගෙන hard disk එක virtual memory එකට යවන්න ඕනේ මොන processors ද කියලා decide කරනවා ඒවා virtual memory එකට යවනවා virtual memory එකෙන් ආයි RAM එකට යවන්න ඕනේ නැත්නම් මේ ready state එකෙන් ready suspend එකට යවන්න ඕනේ මොන processors ද කියලා decide කරලා ඒවා ready suspend එකට යවන්න. ready suspend එකෙන් ready එකට යවන්න ඕනේ මොන processors ද කියලා decide කරලා ඒවා ready state එකට යවන්න. ඊට පස්සේ block එකේ තියෙන processors වලින් මොකද්ද block suspend එකට යවන්න ඕනේ කියලා processors මොනවාද කියලා select කරලා ඒවා block suspend එකට block suspend එකේ තියෙන processors වලින් ආයි මොනවාද block state එකට යවන්න ඕනේ කියලා decide කරලා block කියන state එකට එවන්න. අනේ ඒ විදිහට ලියන්න. කොහොම ලිව්වත් ඒ කියන්නේ හරි meaning එක තියෙනවා නම් ලකුණු දෙනවා. සමහර ළමයි ඉන්නවා ලියනවා ඉතින් මේ යාන්තම් ඉතින් තේරෙනවා මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා. ඒක ලකුණු දෙනවා ඉතින්. නැතුව මේවා මේ කටපාඩම් කරලා හැමම ලියන්න අවශ්‍ය නැහැ. මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝගේ ලැන්ග්වේජ් එකෙන් ලියන්න. මේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් අරගෙන. කවුරුත් ලකුණු කපන්න යන්නේ. හැබැයි හරියට තියෙන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. මේ වෙන්න ඕන දේ කියන්නේ නැතුව රචනාවක් වගේ පිටුවක් විතර ලියනවා එක ලකුණක්වත් හම්බ වෙන්නේ. හරි මේ ඊළඟට process control block එක. process control block එක. process control block එක ගැන හැමතිස්සෙම අහනවා මේ past papers වල. මේ process control block එක කියන්නේ again data structure. data store කරගන්න තියෙන mechanism එක. ඒක structure එකම තමයි. මම හිතන්නේ මේ වගේ stack එකක් වගේ වෙන්නේ නැති මම දන්න ඒක structure එක කොහොමද කියලා. කොහොමද data structure එක. ඒකේ යාට මේ process එක ගැන එක information store කරලා තියාගන්න පුළුවන්. මේ operating system එකට අවශ්‍යයි මේ process එක ගැන information. ඊළඟට CPU එකට ඕන කරනවා මේ process එක ගැන information දැනගන්න. අන්නේ information තමයි මේ ඔය data structure එකේ store කරන්නේ data structure එකට කියනවා process control block එක කියලා. නැත්නම් PCB එක කියලා කියනවා. process control block එක. ඊළඟට මේ process control block එකේ මේ process එක ගැන කියලා තියෙන information වලට කියනවා context එක කියලා. process එකේ context එක. මේ process එක ගැන තියෙන විස්තර information වලට කියනවා context එක කියලා. හරි අපි බලමු මොන වගේ විස්තරද මේ process control block එකේ තියෙන්නේ කියලා. මේ හැම process එකටම තියෙනවා identification number එක. process එකකට තියෙනවා identification number. ඔන්න හිතන්න මේක තමයි process control block එක. මේ වගේ table එකක්. process ID එක P1. මොකක්ද ID එකක් තියෙනවා. මේ operating system එකට මේ process එක uniquely identify කරගන්න.
the current state of the process. මේ process එකේ මේ දැන් state එක මොකක්ද? current state එක දැන් ඉන්නේ මොන process transition diagram එකේ මොන state එකේද මේ දැන් ඉන්නේ block වෙලා තමයි ඉන්නේ. program count මේ පාරත් ඇහුවද program count එකේ මොනවද තියෙන්නේ? මොකද්ද program count එකේ තියෙන්නේ? memory address of next instruction to be execute. ඊළඟට execute කරන්න තියෙන instruction එකේ මේ memory address එක. මොකද්ද requirement එක කියලා අහලා තිබ්බා මේ ගිය පාර. ඒකේ මොකද්ද requirement එක? program count එක. කවුරුත් ලියලා නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ලියලා තිබ්බා. මේ CPU එක process එකක් කියන්නේ instructions. මේ විදිහට instructions තියෙනවා. 1 2 3 4 5 6 7 instructions 7ක් තියෙනවා මේ process එකේ. මේවා තමයි CPU එක execute කරන්නේ. එතකොට CPU එක අන්තිමට execute කරේ මෙන්න මේ instruction එක තමයි execute. ඊළඟට execute කරන්න තියෙන්නේ මෙන්න මේ instruction එක 6 කියන instruction එක. අපි දානවා මෙතනට 6 කියන. මේ CPU එක මේ program එක මෙච්චරක් execute කරා. මෙච්චර ප්‍රමාණයක් execute කරලා ඉවරයි. තව මෙච්චර ප්‍රමාණයක් execute කරන්න තියෙනවා. දැන් මේ මෙච්චර ප්‍රමාණයක් execute කරද්දී මේ process එකේ time එක ඉවර වුණා. process එකකට එකපාර CPU එක ලවා execute කරගන්න time frame එකක් allocate කරලා තියෙනවා. ඒ time එක ඉවර වුණා. ඒ time එක ඉවර වෙනකොට එන්න මේ 5th instruction එක තමයි අන්තිමට execute කරේ CPU එකේ. ඊළඟට execute කරන්න තියෙන්නේ 6 වෙනි එක. 6 වෙනි. දැන් මේ process එක අපි දැන් P1 කියලා process එක මේ process එක ආයි එනවා CPU එකට. ආයි ready queue එකට ගිහිල්ලා එයාගේ chance එක ආපු ගමන් CPU එකට යනවා. එතකොට CPU එක දැනගන්න ඕනේ මෙයාගේ instructions මෙයාව කොතන ඉඳන්ද ආයි execute කරන්න පටන් ගන්නවා. මේ අන්තිමට execute මේ කරපු තැන නවත්තපු තැන ඉඳලා ආයි පටන් ගන්නවා. අන්තිමට execute අන්තිමට නැවැත්තුවේ කොහෙද? මෙතනින් නවත්තලා තින්නේ. දැන් ඊළඟට execute කරන්න ඕනේ කොතන ඉඳලාද? ඊළඟට මේ process එකේ මොන instruction එකද ඊළඟට execute කරන්න තියෙන්නේ? 6. මේ program count එක බලලා තමයි මේ CPU එක decide කරනවා මෙතන ඉඳලා මේ ටික මෙතන ඉඳන් පල්ලෙහාට තමයි execute කරන්න ඕන. එතකොට CPU එක මෙතනින් පටන් අරගෙන one by one පල්ලෙහාට තියෙන instructions execute කරනවා. ඊළඟට ඔහොම execute කරගෙන ගිහිල්ලා අපි හිතමු 9 කියන instruction එක execute කරනකොට time out වුණා. එතකොට ආයි මේ program count එක update කරන්න ඕනේ. අන්තිමට execute කරේ 9 ඊළඟට execute කරන්න තියෙන්නේ 10. ඊළඟ පාර මේ process එක execute කරනකොට CPU එක පටන් ගන්න ඕනේ 10 වෙනි instruction එකේ ඉඳලා. execute කරන්න පටන් ගන්න ඕනේ 10 වෙනි instruction එකේ ඉඳලා. ඒ විදිහට මේ program count එකේ තියෙන්නේ memory address memory address of the instruction to be executed. Next instruction, memory address of next instruction to be executed. මේ instruction ඇත්තට මේ instruction එක නෙමෙයි. ඒ කියන්නේ instruction එක 1 2 3 කියලා මම මෙතන instruction එකේ ගාන දැම්මේ. මේ කීවෙන instruction එකද කියලා මම මේ example එකක් පෙන්නනවා. ඒ instruction එකේ number එක නෙමෙයි. මේ line number එක නෙමෙයි මෙතන මේ program count එකේ තියෙන්නේ. හොඳේ. ඒ instruction එක තියෙන memory address එක. ඒ instruction එක තියෙන memory address එකේ value එක තමයි මෙතන එන්නේ.
ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක තියෙන්නේ මොන මෙමරි ඇඩ්‍රස් එකේ. ඒ මෙමරි ලොකේෂන් එකට ඇක්සස් කරා ඒ ලොකේෂන් එකෙන් data and instructions ගත්තා. අපි හිතමු මේ line numbers නෙමෙයි. මේ තියෙන්නේ memory locations. මේ තියෙන්නේ memory locations. මේ තියෙන්නේ මේ ඊළඟ memory මේ instruction එක තියෙන memory location එක. ඊළඟට execute කරන්න තියෙන්නේ මේ program එකේ 7 වෙනි memory location එකේ තියෙන instruction එක. මේ programs තියෙන්නේ memory එකේ. memory locations වල එකම memory location එකේ මුළු program එකම දාන්න බෑ. දැන් virtual memory අපිට මේ හැම එකක්ම ඕන වෙනවා. මේ virtual memory වල ඒවත් අපිට ඕන වෙනවා. ඒ knowledge එක. මේ මුළු entire P1 කියන program එකම memory address එකේ දාන්න බෑ. එක memory address එකක් ගත්තොත් අපි හිතමු byte 8යි කියලා. අපි හිතමු මේ program එක byte 64ක් කියලා. 64 bytes. මේ program එක 64 bytes. එතකොට මෙයාව මේ එක memory location එකක තියෙන්නේ bit 64යි. එක memory location එකක තියෙන්නේ bit 64යි නැත්නම් bytes 8යි. 8 bytes. එක memory location. එතකොට මේ byte 64ක program එකක් byte 8ක memory location එකකට දාන්න බෑ. එතකොට ඒ වගේ memory location 8ක් ඕන වෙනවා. මේ program එක මේ දාන්න මේ program එක memory එකේ ඒ වගේ memory location 8ක් utilize කරනවා. ඒකින්ද මේ instructions තියෙන්නේ එක memory locations වල. මේ program එකේ instructions තියෙන්නේ එක memory locations වල. එතකොට CPU එක දැනගන්න ඕනේ ඊළඟට execute කරන instruction එක තියෙන්නේ මොන memory location එකේද කියලා CPU එක දැනගන්න. අන්න එතනට ඒ memory location එකට ගිහිල්ලා ඒ memory location එකේ තමයි instruction එක තියෙන්නේ. එතනින් ගත්ත instruction එක මොකද්ද execute කරන්න තියෙන්නේ මොනවාද? මොකද්ද මට කරන්න තියෙන්නේ කියන එක. තියෙන instruction එකේ ඒ memory location එකේ instruction එක ගත්තා. එතකොට simply මේ program count එකේ තියෙන්නේ ඊළඟට execute කරන්න තියෙන instruction එකේ memory location එක. මම මෙච්චර explain කරේ ඕක ගැන අහන්න හින්දා. දැන් ඕක අපි අර von Neumann architecture එකෙත් කරානේ. von Neumann architecture එකේ කරේ CPU එක කොහොමද මේ instructions one by one අරගෙන execute කරන්න කියලා තමයි von Neumann architecture එකේ මම explain කරේ. එතකොට එයා මොකක්ද කරේ? එයා මුලින්ම ගත්තේ මේ program count එකේ තියෙන්නේ ඊළඟට මොකක්ද execute කරන්න තියෙන මේ instruction එකේ memory address එක. ඊට පස්සේ memory address එකේ තියෙන instruction එක මේ memory address register එකට දාගත්තා. ඊළඟට program count එක එකකින් වැඩි වුණා. මුලින්ම program count එකේ තියෙන memory address එක අපි හිතමු එක කියලා ඒක memory address register එකට copy වුණා. ඊළඟට ඒක program count එක එකකින් වැඩි වුණා. ඊළඟට memory address register එකේ තියෙන memory මේ address එකට අදාළ data එක memory data register එකට copy වුණා. ඊළඟට data and instructions වෙන් කරගත්තා. ඊළඟට ඒකේ තියෙන data and instructions මේ බලලා
control unit එකෙන් ALU එකට කියනවා ඔයා මේවා කරන්න කියලා. අන්නේ instructions කොහොමද execute කරන්නේ කියලා තමයි මේ von Neumann stored programming architecture එකෙන් පෙන්වන්නේ. List of files opened. මොනවාද open කරගෙන ඉන්න file දැන් process එකක් විසින් එක files utilize කරනවා. මොකක් හරි Python program එකක් තියෙනවා. මොකක් හරි text file එකකට notepad file එකකට data එකක් write කරනවා. එතකොට ඒ Python program එකට ඒ file එක අවශ්‍ය කරනවා. නැත්නම් Python program එකකින් text file එකක තියෙන data read කරනවා. එතකොට ඒ Python program ඒ Python process එකට ඒ text file එක අවශ්‍යයි. එතකොට එකක් හරි ඒ වගේ file කීපයක් හරි අවශ්‍ය කරනවා සමහර processes වලට. එතකොට මොනවාද එයාට අවශ්‍ය කරන මේ එයා utilize කරපු files මොනවාද? අන්තිමට එයා utilize කරපු files මොනවාද? අපි තමු content.txt content කියලා text file එකක් utilize කරමු. එයාට මේ process එකේ priority එක මොකක්ද? මේක low priority process එකක්. මේක මේ ලොකු high priority process එකක් නෙමෙයි. මේක මේ low priority process එකක්. CPU එකට යවද්දී මෙයාට priority දෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට මේ processors විසින් input में hardware devices use करना input output devices use करना input output devices අපි तो මොකක් හරි process එකක් විසින් මෙන්න මේ printer එකක් use කරනවා මොකක් හරි print කරන අපි හිතමු word process එකක් විසින් print එකක් use කරලා තියෙනවා එයාගේ document එක print කරගන්න එයා මොකද්ද use කරපු print එක. ඒ විදිහට එයා utilize කරන එයාට අවශ්‍ය කරන hardware devices මොනවද කියලා මේ process control block එකේ record වෙනවා. operating system එක record කරගන්න. ඊළඟට මොනවාද මේ process එක විසින් අන්තිමට මේ CPU එකේ ඇතුලේ utilize කරපු registers මොනවාද මේ process එක විසින් CPU එකේ utilize කරපු registers මොනවාද CPU එක ඇතුලේ එක registers ಜಾති ගොඩාක් තියෙනවා මෙතන මේ explain කරපුවා අමතරව එතකොට ඒ හැම එකම utilize කරන්නේ නැහැ ඒ තියෙන available registers වලින් මොනවාද utilize කරපු registers ඊළඟට එහෙම registers utilize කරා නම් මේ process එක විසින් memory address register කියන register එක use කරලා තියෙනවා. එහෙනම් මෙයාව මේ CPU එකෙන් අන්තිමටම execute කරද්දී ඒ වෙලාවේ ඒ register එකේ තිබ්බ value එක මොකක්ද? මෙයා memory data register එක use කරලා තියෙනවා. ඒ වෙලාවේ ඒ register එකේ තිබ්බ value එක මොකක්ද? instruction register. ඒකේ තිබ්බ values මොනවාද? accumulator register. ඒක ඇතුලේ තිබ්බ values මොනවාද? එයා utilize කරපු registers ඒ registers වල අන්තිම වතාවට තිබ්බ values record කරගන්න. අන්න ඒ වගේ information එකක් තමයි මේ process control block එකේ තියෙන්නේ. ඔය හැම එකක්ම අහන්නේ මේ අහුවොත් මේ අනිවාර්යෙන්ම මේ program count එක ගැන කියන්න ඕනේ. process ID එක ගැන කියන්න ඕනේ. මොනවාද process control block එකේ තියෙන පුළුවන් process එකට අදාළ information මොනවාද කියලා හුවොත් process ID එකයි program count එකයි අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඕන එකක් ඊළඟ. මෙන්න මේ information වලට
මේ ඉන්ෆෝමේෂන් වලට මේ process එකකට මේ process control block එකේ ඒ process එකට අදාළව තියෙන information වලට කියනවා ඒ process එකේ context එක කියලා. context of the process. මේ process එකේ context එක. හරිද? එතකොට context switching මේ දැන් ඔයගොල්ලෝ ක්ලාස් වල ඉගෙනගෙන තියෙන context switching කියලා එකක්. context switching මොකද්ද context switching කියලා කියන්නේ? context switching කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කලින් context එක කියන්නේ මොකක්ද? process එකක context එක කියලා කියන්නේ මොකක්ද? process එකක context එක කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න. එතකොට context එක කියන්නේ simply මේ process control block එකේ ඒ process එකට අදාළව store වෙලා තියෙන information වලට කියනවා. ඒ process එකේ context එක කියනවා. එතකොට context switching කියන්නේ මොකද්ද? context switching. අපි context switching ගැන අහුවා එකපාරක් structure paper. context switching. ඉස්සල්ලාම දැන් CPU එක process කරන්නේ මොකද්ද? process එකක් ගන්න execute කරනවා. අයි process එකව යවනවා time එක expire වෙච්ච ගමන් process එකව යවනවා. වෙන process එකක් ගන්නවා execute කරනවා. ඒ process එකේ time එක execute වෙච්ච ගමන් එයාවත් යවනවා. ඔන්න දැන් මෙතන තියෙනවා process P1 and P2 කියලා. P1 ගන්නවා. CPU එකෙන් ගන්නවා. එයාව execute කරනවා. P1 එක යවනවා. ඊළඟට P2 එක ගන්නවා. P2 එක මේ execute කරනවා. execute කරලා ඉවරලා P2 එක යවලා ආයි P1 එක ගන්නවා. මේ විදිහට සැරින් සැරේ එක එක processes ගන්නවා. එයා CPU එකක් ගන්නවා, එක යවනවා, තව එකක් ගන්නවා, එක යවනවා. එතකොට දැන් CPU එක අපි හිතමු මුලින්ම P1 කියන process එක ගත්තා. මෙතන තියෙන P1 කියන process එක යවන්න හදන්නේ. P1 process එක එයාගේ time එක ඉවර වුණා. CPU එක මේ process එකකට යම් කිසි period එකක් දීලා තියෙනවා CPU එක ඇතුලේ execute වෙන්න. එතකොට මේ P1 process එකේ time එක out වුණා. එතකොට CPU එක ටක් ගාලා එළියට දානවද? CPU එක P1 කියන process එක ටක් ගාලා එළියට දානවා. දැන් CPU එකට මේ කිව්වා මේ CPU එක දැනගත්තා හරි මෙයාගේ time මෙයාව execute කරන්න තියෙන time එක ඉවරයි. දැන් මෙයාව එළියට දානවා. එහෙම එළියට දාන්න පුළුවන්. එහෙම එළියට දාන්න බෑ. CPU එක එයාගේ context එක save කරගන්න ඕනේ. context එක කියන්නේ මොකද්ද? ඒ process එකට අදාළ information save කරගන්න ඕනේ. මෙයා මොනවාද මේ මෙයාගේ program count එක මොකද්ද? මෙයාගේ program count එක මොකද්ද කියලා අනිවාර්යයෙන්ම process CPU එක PC field එකේ save කරන්න ඕනේ. මෙයාගේ අන්තිමට ඊළඟට execute වෙන්න තියෙන instruction එකේ memory address එක මොකද්ද කියලා save කරගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ memory location එකේ තමයි ඊළඟට execute කරන්න තියෙන. මේ P1 කියන process එක ආයි ලබා ගත්තාම CPU එක විසින් මෙයාව පටන් ගන්න ඕනේ. මෙයාව execute කරන්න. මෙයාගේ ඊළඟට execute කරන්න තියෙන instruction එක තියෙන්නේ memory location 5. එතනින් තමයි ගන්න. අන්න එතකොට CPU එක දන්න කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. ඒකින්ද මෙයා නැත්තම් මේ ඊළඟට මේ PC value එක program counter value එක save කරගත්තේ නැත්නම් CPU එකට ආයෙ ආව
එක්සිකියුට් කරන්න වෙන්නේ නැහැ. දන්නේ නැහැනේ කොහෙන්ද ආයි පටන් ගන්න ඕනේ කියලා. ඕන ඉන්ස්ට්‍රක්ෂන් එක ඊළඟට එක්සිකියුට් කරන්න ඕනේ කියලා. CPU එක දන්නේ නැහැ. ඊළඟට මේ රෙජිස්ටර්ස් මෙයා මොනවාද අන්තිමට පාවිච්චි කරපු රෙජිස්ටර්ස් මොනවාද? ඒවා ඇතුලේ තිබ්බ වැලියුස් මොනවාද? ඒවා සේව් කරගන්න. ඒ වගේ ඔක්කොම මේ ඒකට කියනවා context එක save කරනවා කියලා. මේ P1 එකේ state එක නැත්නම් P1 එකේ context එක. මේ P1 එකේ P1 කියන process එකේ process control block එකේ තියෙන information එක. මෙන්න මේ PC එක registers ඒ වගේ information save කරගන්න ඕන. block CPU එකේ ඉඳලා block state එකට ගියා නම් මෙයාව යවුවේ මොන state එකටද? CPU එකේ ඉඳලා යවුවේ මොන state එකටද? ready එකටද block එකටද? මේ අන්තිමට CPU එකෙන් එළියට යනකොට මෙයාව යවුවේ මොන state එකටද? මෙයාව යවුවේ ready එකට. CPU එකෙන් block state එකට යවනවා. එහෙනම් මෙයා CPU එක මෙයාව යවුවේ මොන state එකට? block එකට යවුවේ. ඔය විදියට. ඊළඟට ඔය විදියට P1 process එකේ context එක save කරනවා. save කළා. කොහෙද save කරන්නේ? process control block එක. එතකොට මේ ප්‍රශ්නය අහලා තිබ්බා. දැන් අවුරුදු 2කට කලින් මේක අහලා තිබ්බා. It save the context. CPU save the context of the process. වැරදිලා ලකුණු දුන්නේ. කියන්න ඕනේ කොහෙද save කරන්නේ? කොහෙද save කරන්නේ? process control block එකේ. මේ context එක save වෙන්නේ process control block එකේ. CPU save the context of the process in process control block. ඊළඟට CPU එක ගත්තා process 2 එක dispatcher එකෙන් CPU එකට එව්වා process 2 එක මෙන්න මෙයා තමයි ඊළඟට මෙයාව execute කරනවා. CPU එක මේ process 2 P2 කියන එක ගත්ත ගමන් execute කරගෙන යනවද? නෑ. එයා දන්නේ නෑනේ කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. මේ P2 කියන්නේ කලින් භාගෙට execute කරපු එකක් වෙන්න පුළුවන්. එහෙනම් මෙයාව කොතනින්ද execute කරන්න පටන් ගන්න ඉස්සෙල්ලාම මෙයාගේ context එක load කරන්න. context එක කියන්නේ PCB එකේ මේ process එකට අදාළ information එක load කරගන්න. ඒකට කියනවා restore. restore context. load context. කලින් එක save context. then load context. නිකන් CPU loads the context කිව්වට ලකුණු දෙන්නේ. CPU loads the context of process P2 from its process control block. කියලා කියන්නේ. එතකොට ඒ CPU එක බලනවා ඊළඟට execute කරන්න තියෙන instruction එකේ memory address එක. අන්න ඒක එතන ඒ memory address එකේ තියෙන instruction එකෙන් තමයි P2 එක execute කරන්න පටන් ගන්නවා. එයා දැනගන්න. ඔය විදිහට එයා load කරගන්නවා. අවශ්‍ය කරන context එක load කරගෙන ඒවා refer කරලා අන්තිමට ඉවර වෙච්ච තැනින් පටන් ගන්නවා. ඊළඟට P2 ඔහොම execute කරනකොට P2 එකේ time එක expire වුණා. ඒ dispatcher එක CPU එකට interrupt signal එකක් ඇනලා කියනවා. හරි මෙයාගේ time එක ඉවරයි මෙයාව යනවා. CPU එක එකපාරට යන්නේ save කරනවා P2 එකේ state එක නැත්නම් context එක. මෙතන state එකට දාගන්න context එක කියලා. context එක state එකත් හරි context එක. ඔයගොල්ලන්ට පාවිච්චි කරනවා තමයි context එක. ඒකට P2 के context එක save කරගන්න. මෙයාගේ මොනවාද program counter value එක ඔක්කොම save කරගෙන process P2 යවනවා. ඊළඟට ආයි P1 එකේ නා dispatcher එකෙන් එවනවා මෙන්න ආයි P1 ඉන්නවා. එයාව execute කරන්න.
එතකොට මොකද කරන්නේ? restore p1 context. මේ state එක වෙනුවට context කියලා ලියා ගන්න එතන. restore p1 context from pcb. දැන් කොහෙද අන්තිමට p1 එක execute කරේ කොහෙන්ද? දැන් ඊළඟට පටන් ගන්න ඕනේ කොතනින්ද p1 එක execute කරන්න පටන් ගන්න ඕනේ කොතනින්ද? ඒ ටික හොයාගන්න නම් p1 එකේ context එක load කරන්න ඕනේ කොහෙන්ද? process control block එකේ. ඕකට තමයි this task is known as context switching. Switching මම මේ කහ පාටින් දාලා තියෙනවා. Switching the CPU to another process. CPU එකට වෙන process එකක් assign කරනකොට switch කරනවා. මේ කියන්නේ මේ CPU එක processors අතර switch කරනවා. එකක් ගන්නවා යාව යවනවා තව එකක් ගන්නවා මේ CPU එක process අතර switch වෙනවා. Switching the CPU to another process requires saving the state of the current process. Steps of context switching කියලා හුවොත් CPU first එක තමයි CPU save the context of නැත්නම් මෙතන state එක කියන්නේ context of the current process at the process control block. Process control block එකේ save කරනවා current process එකේ context එක. And loading the saved context of the new process. අලුත් process එකේ context එක load කරගන්නවා. මම මෙතන දාගන්න from PCB කියලා process new process context of new process from PCB කියලා දාගන්න process control block එකෙන් දාගන්නවා. Then CPU start executing new process. Then CPU starts executing new process. පළවෙනි එක තමයි CPU save the current context save the context of current process in the PCB. PCB එකේ current process එකේ state එක save කරලා load the context of new process from its PCB. And start the execution of new process. ඔය steps තුන. එතකොට context switching කියන්නේ ඇත්තටම මෙච්චරයි. Saving the current state of the current saving the context of current process of its PCB. ඊට පස්සේ loading the saved context of new process from PCB. එච්චරයි context switching කියලා කියන ඔබ තමයි context switching. එවනට ඔයගලන්ගේ structure paper එකේ marking scheme එක අනුව ඒගොල්ලෝ steps තුනක් දාලා තියෙනවා. steps තුනක්. third step එක තමයි CPU start the new process කියලා අලුත් step එකක් දාලා ඒකටත් ලකුණක් allocate කරනවා. ඒක අදාළ නැහැ context switching වලට. context switching වලට අදාළ අර දෙක විතරයි. දැනට දැන් තියෙන process එක යවන්න කලින් එයාගේ context එක save කරගන්න එකයි PCB එකේ save කරගන්න එකයි අලුත් process එක context එක PCB එකෙන් load කරගන්න එක. ඔය තමයි context switching කියලා කියන්නේ. context එක switch කරනවා. අරයාගේ context එක save කරලා අලුත් එක්කෙනාගේ context එක load කරනවා. ඔච්චර. එතකොට marking scheme එකේ තුන්වෙනි step එකකුත් දාලා තියෙනවා.
ඊළඟට මෙන්න මේ වගේ concepts ටිකක් තියෙනවා explain කරන්න කියලා. Turnaround time, response time, throughput, and waiting time. මෙන්න මේවා explain කරන්න කියලා තියෙනවා. එකපාරක් අහලා තිබ්බා මේ වගේ turnaround time. Turnaround, waiting time plus execution time. Waiting time plus execution time. ඒකෙන් නිසා waiting time එක කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එක. Turnaround time එකට යන්න කලින් waiting time එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න. How much time a process spends in the ready queue waiting its turn to get on the CPU. ට යන්න chance එක එනකම් මොකක් හරි process එකක් කොච්චර වෙලා waiting queue එකේ ඉන්නවද? එයාට waiting queue එකට වෙලා waiting queue එන්නේ ready queue එක. ready queue එකට වෙලා ඉන්න වෙනවද? මේ CPU එක එයාව execute කරන්න ගන්නකම් ඩාටා ready queue එකට වෙලා කොච්චර වෙලා ඉන්න වෙනවද කියන එක තමයි waiting time කියලා කියන්නේ. දැන් ඔන්න P1 P2 P3 කියලා processors තුනක් තියෙනවා. එතකොට P3 එක තප්පර 10ක් ගන්නවලු execute වෙන්න. ඊළඟට P2 එක execute වෙන්න තප්පර 5ක් ගන්නවා. P1 එක execute වෙන්න තප්පර 15ක් ගන්නවලු P2 එක execute වෙන්න. P1 එක execute වෙන්න තප්පර 5ක් ගන්නවලු. එතකොට the waiting time of P1 එකේ waiting time එක 0 ලු. P1 එක ආපු ගමන් P1 එක මේ විදිහට P1 P2 P3 ඉන්නේ CPU. ඔන්න P1 එක ආපු ගමන් මේ තුන් දෙනාම එකට ආවේ ready queue එකට job queue එකේ ඉඳලා ready queue එකට මේ තුන් දෙනාම එකට ආවේ. ආපු ගමන් එයාව P1 එකේනා CPU එකට යනවා. CPU එකේ කවුරුත් හිටියේ නැහැ. එතකොට P1 එකේනාට waiting time එක ගන්න. එයා wait වෙලා හිටියේ නැහැ. ready queue එකට ආපු ගමන් CPU එකට ගියා. එයාට කවුරුත් CPU එක execute කරලා ඉවර වෙනකම් වෙන process එකක් CPU එක execute කරලා ඉවර වෙනකම් මේ බලාගෙන ඉන්න උනේ නැහැ. ඊළඟට P2 එකේ waiting time එක 5 seconds. දැන් මේ P2 process එක ගත්තොත් එයාට වෙනවා P1 කියන එකේන execute වෙලා ඉවර වෙනකම් බලාගෙන. P1 එකේනට තප්පර 5ක් යනවා execute වෙන්න. එතකොට එයා execute වෙලා ඉවර වෙනකම් P2 එකේනට බලන් ඉන්න වෙනවා. මේ තුන් දෙනාම එකට ආවා. එතකොට P2 එකේනාගේ waiting time එක වෙන්නේ P2x 5 seconds. එතකොට P3 process එකට කොච්චර එයා බලන් ඉන්න වෙනවද ready queue එකේ CPU එකට යන්න. මේ දෙන්න ඉවර වෙනකම් බලන් ඉන්න වෙනවා. මම මෙතන අර ඒගොල්ලොන්ට වෙනම කාලයක් දීලා නැහැ. මේ example එක නැත්තම් තව complex වෙනවා. මේ ගොල්ලොන්ට එකපාර execute වෙන්න පුළුවන් තප්පර 5යි එහෙම එකක් එහෙම මෙතන නැහැ. ඒක apply කරලා නැහැ. ඒක apply කරා නම් මේක තව complex වෙනවා. එච්චර දෙයක් අවශ්‍ය නැහැ. අපි assume කරනවා මේ ඔක්කොම execute වෙලා ඉවර
මේ ඊළඟ එක්කෙනාව එක්සිකියුට් කරන්න කියලා හැම assume කරනවා. එතකොට P3 එක්කෙනාගේ waiting time එක වෙන්නේ එයා P1 කියන process එක execute වෙලා ඉවර වෙනකම් බලන් ඉන්නත් ඕනේ. P2 කියන process එක execute වෙලා ඉවර වෙනකම් බලන් ඉන්නත් ඕනේ. P1 එක්කෙනාට යන 5 second execute plus P2 එක්කෙනාට යන 15 second execute වෙනවා. එතකොට 5 plus 50 20 second බලාගෙන ඉන්න වෙනවා. P3 එක්කෙනාට CPU එකට යන්න ready queue එකේ wait වෙලා ඉන්න වෙනවා 20 second. මොක තමයි waiting time එක. So the average waiting time එක කියන්නේ මේ තුන එකතු කරලා 3ෙන් බෙදනවා. මේ තුන් දෙනාගේම waiting times එකතු කරලා 3ෙන් බෙදුවාම average waiting time එක එනවා. හරි. ඊට turnaround time එක turnaround time එක කියන්නේ waiting time plus execution time. waiting time එකයි අර අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු waiting time එකට ඒ process එකේ execution time එකත් එකතු කරාම turnaround time කියලා එකක් හැදෙනවා. හරි. දැන් අපි බලමු දැන් අර process තුනමයි P1 P2 P3 each එතකොට P1 එක්කෙනා P1 එක්කෙනා 5 seconds ගන්නවා P2 එක්කෙනා 15 seconds ගන්නවා P3 එක්කෙනා 10 seconds ගන්නවා. හරි. එතකොට P1 එක්කෙනාගේ turnaround time එක මේ 5යිලු. මොකද P1 එක්කෙනාගේ turnaround time එක 5යි කියන්නේ turnaround time එක කියන්නේ waiting time plus execution time. P1 එක්කෙනාගේ waiting time එක 0යි. waiting time එක 0යි. අපි කලිනුත් හැදුවානේ. එයාගේ execution time එක යට execute වෙන්න යනවා තප්පර 5. එතකොට 0 plus 5 කියන්නේ එයාගේ turnaround time එක මේ 5යි. P2 එක්කෙනාගේ waiting time එක P2 එක්කෙනාගේ waiting time එක ගත්තොත් කීයද? P2 එක්කෙනාට P1 එක්කෙනා execute වෙලා ඉවර වෙනකම් බලන් ඉන්නවා. එතකොට P1 එක්කෙනා execute වෙන්න 5 second යනවා. එතකොට P2 එක්කෙනාගේ waiting time එක 5යි. ඒ P2 එක්කෙනාගේ execution time එක තප්පර 15. එතකොට execution time plus waiting time එයාගේ turnaround time එක 20යි. P3 එක්කෙනාගේ turnaround time එක ගත්තොත් නාට wait වෙලා ඉන්න වෙනවා P1 plus P2 time P1 එක්කෙනාට මේ කද්ද ටකින් මේ P3 එක්කෙනාට P1 එක්කෙනා execute වෙලා ඉවර වෙනකන් බලන් ඉන්න ඕන. P1 එක්කෙනාට 5ක් ගියා execute වෙන. ඊළඟට P2 එක්කෙනාත් execute වෙලා ඉවර වෙනකන් බලාගෙන ඉන්න ඕන. එතකොට P2 එක්කෙනාට තප්පර 15ක් ගියා execute වෙන්න. එතකොට මෙයාගේ waiting time එක ඇවිල්ලා 20යි. waiting time එක ඇවිල්ලා තප්පර 20යි. ඊළඟට P3 එක්කෙනාගේ execution time එක තප්පර 10යි. execution time එක තප්පර 10යි. එතකොට 20යි 10යි. මෙයාගේ P3 එක්කෙනාගේ turnaround time එක 30යි. හරිද? එතකොට P3 එක්කෙනාට P1 එක්කෙනා execute වෙලා ඉවර වෙනකනුත් බලන් ඉන්න ඕන. P1 එක්කෙනාට execute වෙන්න 5 seconds ගියා.
P2 එක නා execute වෙලා ඉවර වෙනකනුත් බලන් ඉන්න වුණා. එයාට execute P2 එක නාට execute වෙන 15 seconds ගියා. එතකොට මේ දෙන්නගේ එකතුව 5 plus 15 20 seconds P3 එක නාට wait වෙලා ඉන්න වුණා. ඒ 20 second plus එයාගේ execution time එක 10යි. 20යි 10යි. එතකොට එයාගේ turn around time එක 30යි. ඕක තමයි turn around time එක කියලා කියන්නේ. ඊට response time එක කියලා කියන්නේ මේකයි. දැන් process එක ready queue එකෙන් CPU එකට ගිය ගමන් CPU එකෙන් එයාව execute කරන්න පටන් ගන්න. පොඩි delay එකක් තියෙනවා. ඒකේ calculations නැහැ. ready queue එකෙන් CPU එකට ගිය ගමන් එයාව execute මේ කරන්නේ. Given process may take extra time after leaving the ready state until it gets the attention of the CPU. එයාව මේ process එක ගිය ගමන් CPU එක එකපාර execute කරන්න බෑ. ඒ process එකේ context එක load කරගන්න ඕනේ. ඊට පස්සේ check කරන්න ඕනේ කොහෙන්ද මේක පටන් ගන්න execute කරන්න. පටන් ගන්න ඕනේ කොතනින්ද. අන්නේ ready state එකෙන් ගිය වෙලාව ඉඳලා CPU එකේ CPU එක මෙයාව execute කරන්න පටන් ගන්න යන වෙලාව. අන්න ඒ වෙලාවට කියනවා response time එක කියලා. the time නැත්නම් තව විදිහට කියනවා the time difference between arrival time to the CPU and first execution time. අන්න ඒක දාගන්න එක හොඳයි. අන්න ඒක පොඩ්ඩක් highlight කරන්න. ඒක ටිකක් පැහැදිලි වගේ. මේකත් හරි. Get attention of the CPU කියන එකට වැඩිය මේක හොඳයි. In other words, response time is time difference between arrival time to the CPU. CPU එකට ඇවිල්ලා CPU එකට process එක ඇවිල්ලා මේ CPU එක විසින් ඒ process එක execute කරන්න පටන් ගන්න වෙලාව. ඒ දෙක අතර difference එක. CPU එකට ආවේ කොයි වෙලාවෙද මේ process එක? CPU එක විසින් මේ process එක execute කරන්න පටන් ගත්තේ මොන වෙලාවද? අන්න ඒ වෙලාවල් දෙක අතර difference එක තමයි response time එක කියලා කියන්නේ. එහෙනම් මේක highlight කරගන්න. ඊළඟට තව ටිකයි තියෙන්නේ. CPU bound versus IO bound processors. CPU bound processors කියන්නේ දැන් processors ಜಾති දෙක basically processors ಜಾති දෙකක් තියෙනවා. මම කලින් explain කරා CPU bound processors කියලා කියන්නේ IO කියන්නේ input output bound processors. මොකක් හරි process එකක් වැඩියෙන් තියෙන්නේ process එකේ calculations ලා. මේ process එකේ අපි code එක ලියලා තියෙන්නේ instructions දීලා තියෙන්නේ මොනවා හරි වැඩිපුර calculations කරන්න නම් ඒ වගේ processors වලට කියනවා CPU bound processors කියලා. එතකොට ඒ වගේ processors වැඩිපුර කාලය ගත කරන්නේ CPU එකේ. A CPU bound processors require more amount of time or spends more time in the running state. ඒගොල්ලෝ වැඩිපුරම ඉන්නේ running state එකේ. running state එක කියන්නේ CPU එක. CPU එකේ ඒ තමයි ඒගොල්ලෝ වැඩිපුර ඉන්නේ. ඒගොල්ලෝගේ calculations වැඩි. නිතරම CPU එකට යන්න ඕනේ ඒගොල්ලෝගේ task එක කරගන්න. ඊළඟට input output bound processors කියන්නේ ඒ processors වල code එක බැලුවාම ඒ instructions බැලුවාම ඒවා ලියලා තියෙන වැඩිපුර input output operations ගන්න. මේ එක විස්තර අපි ගමු ඒ process එකක් ලියලා තියෙනවා
personal information ගන්න. personal information අරගෙන ඒක database එකට input කරන්න. නාම එනට නාම ගාම contact numbers ඔක්කොම personal information ගන්න process එක. ඒකට user ගෙන් input ගන්න. input අරගෙන ඒවා database එකට write කරන්න. කොට මේ ඔක්කොම input output processes තමයි ඒකේ වැඩිපුර තියෙන්නේ. calculations එක්ක පොඩ්ඩක් තියෙනවා නැත්නම් ඇත්තෙම. ඒ වගේ processes වල කියනවා input output bound processes. ඒගොල්ලෝ හැමතිස්සෙම ගොඩාක් වෙලා ඉන්නේ waiting state එකේ. ඒගොල්ලෝ හැමතිස්සෙම නැත්නම් ඒගොල්ලෝ හැමතිස්සෙම ඉන්නේ block state එකේ. මෙන්න මේ block මෙතන දාගන්න block state එක කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සෙම ඉන්නේ block state එකේ. waiting එක block state කියලා මෙතන හදාගන්න. ඒගොල්ලෝ හැමතිස්සෙම block state එකේ තමයි නිතරම ඉන්නේ. block වෙලා input output processes වලට block වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට වැඩිපුර CPU එක අවශ්‍ය නැහැ. CPU එකෙන් ඒගොල්ලෝගේ instructions read කරනවා one by one read කරලා input output operations කරන්න block state එකට යවනවා. ඊළාට interrupts handling. interrupts කියලා concept එකක් තියෙනවා මේ operating systems වල. interrupts කියන්නේ interrupt is a signal to get the immediate attention of the operating system or CPU. CPU එකේ හරි operating system එකේ හරි immediate attention එක ගන්න ඕන කරන signal එකක් තමයි interrupt එකක් කියලා කියන්නේ. කියලා signal එකක්. එතකොට මේ interrupts කවුද generate කරන්නේ? interrupts generate කරනලු both hardware and software. hardware වලිනුයි software වලිනුයි දෙකෙන්ම මේ signals interrupt කියන signal වගේ generate කරනවා. එතකොට basically interrupts signals වර්ග තුනක් තියෙනවා. hardware interrupts, software interrupts and timer interrupts කියලා જાති තුනක් තියෙනවා. hardware interrupts are generated by hardware devices. To signal that they need some attention from the operating system. hardware interrupts වලින් කියන්නේ ඒගොල්ලන්ට මොකක් හරි task එකක් කරව ගන්න. මේ operating system එකේ attention එක ඕන වෙලාවට මේ hardware වලින් මේ signal එක generate කරනවා. ඒගොල්ලන්ට මේ hardware component එකකට එයාට තනියම වැඩේ කරන්න බෑ. එයාට operating system එකේ help එක ඕන. ඒකෙන් හින්දා එයා signal එකකින් interrupt කියන signal එක generate කරලා operating system එකට කියනවා මේ ඒ interrupt එක generate වුණාම operating system එකට දෙන්න. එයා දන්නවා කාගෙන්ද මේක ආවේ කියලා. ඒකට මේ operating system එක සියලුම වැඩ නවත්තලා ඒ අදාළ interrupt එක generate වෙච්ච component එකෙන් අහනවා ඇයි මොකද්ද වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා ඒ task එක කරලා දෙනවා. දැන් මේ hardware interrupts වලට examples තමයි අපි keyboard එකේ keys press කරනවා. මේ key එක press කරන ගානේ hardware interrupt එකක් generate වෙනවා. අපි word program එකක hello කියලා type කරනවා. මෙතන අකුරු කීයක් තියෙනවද? අකුරු 5ක් තියෙනවා hello කියන එකට. interrupts hardware interrupts 5ක් generate වෙනවා. එයා operating system එකට කියනවා මෙන්න user key එක press කර. keyboard එකෙන් operating system එකට කියනවා මෙන්න මෙයා key එක press කරා. මෙන්න key එක press කරා attention එක දෙන්න. මේ word document එකේ key එක press කරනවා. ඒකට operating system එක බලනවා හරි මෙයා key එක press කරා දැන් මොකද්ද වෙන්නේ word document එකේ key එක මම h කියලා ගැහුවාම මොකද්ද වෙන්නේ ඒ h එක h කියලා ගැහුවාම මට පේන්නේ නැතුව තියෙන්න පුළුවන් ඒ h කියන අකුර මට visible වෙන්න ඕන
ඒ වැඩේ කරන්නේ ඔපරේටිං සිස්ටම් එකේ. මම ටයිප් කරපු පළියට මට ඒක පේන්නේ නැහැ. ටයිප් කරපු මම මේ ටයිප් කරනවා කියන්නේ ඉන්පුට් එකක් දෙනවනේ. ඉන්පුට් එකක් දීපු පළියට මට ඒක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මට කම්පියුටර් Python ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. මම ඉන්පුට් user input ගන්නවා. user input එකක් ගත්ත පළියට ඒක ඩිස්ප්ලේ කරන්නේ නැහැ. එතකොට මම මේ h කියලා ටයිප් කරොත් ඒක ඔපරේටිං සිස්ටම් එකෙන් බලන්න ඕනේ මොකක්ද ඊළඟට කරන්න කියලා. h කියන එක ටයිප් කරලා හරි ඔපරේටිං සිස්ටම් එක ඩිසයින් කරන්න ඕනේ. මේක යූසර්ට පෙන්වන්න ඕනේ. මේ ටයිප් කරන අකුර යූසර්ට පෙන්වන්න ඕනේ. ඒ වැඩේ ඔපරේටිං සිස්ටම් එකෙන් කරලා දෙනවා. ඊළඟට මම h කියලා ටයිප් කරලා ඊළඟට e කියලා ටයිප් කරනවා. l l o කොට මම ටයිප් කරන පාර ඉන්ටරප්ට් එකක් ජෙනරේට් වෙලා කීබෝඩ් එකේ ඔපරේටිං සිස්ටම් එකට තියෙනවා මෙයා මේ ප්‍රෙස් කරලා කී එකක් ප්‍රෙස් කරලා තව එකක් ප්‍රෙස් කරනවා. එතකොට ඒ ප්‍රෙස් කරන පාර ඔපරේටිං සිස්ටම් එකේ මෙයා කී එකක් ප්‍රෙස් කරා එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න මේ වැඩේ කරලා දෙනවා. ඊළඟට software interrupts. software interrupts වල තියෙනවා ಜಾති දෙකක් system calls and traps කියලා. system call එක කියන්නේ a request from an application program for the operating system to perform some input output operation. දැන් මේ මොකක් හරි application program එකකින් එයාට input output ගන්න ඕන වෙලාවට operating system එකට කියන්න ඕනේ. නැතු එයාට ඕන මේ application programs වලට ඕන විදිහට වැඩ කරන්න බෑ. input එකක් ගන්නවා නම් operating system එකට කියන්න ඕනේ. මට මේ තියෙන්නේ ඕන program එකක් ලියලා තියෙනවා. ඒකේ තියෙනවා input ගන්නවා. මේ line එකෙන් entire height එක ගන්න. ඕන දැන් මේ program එකේ මෙන්න මෙතනදී interrupt එකක් generate වෙනවා. soft system call කියන interrupt එක generate වෙනවා. එයා operating system එකට කියනවා මට මේ user ගෙන් input එකක් ගන්න ඕනේ. මට මේ keyboard එකයි monitor එකයි අවශ්‍ය වෙනවා. මට ඒවා coordinate කරලා දෙන්න. මට user ගෙන් input එකක් ගන්න ඕනේ. input එක අරගෙන ඒක display කරන්න ඕනේ. මට ඒකට keyboard එක ඕන වෙනවා monitor එක ඕන වෙනවා මට ඒ hardware devices allocate කරන්න මේ වැඩේ කරගන්න එතකොට operating system එක යට ඒ වැඩේ කරන්න දෙනවා අදාළ hardware components allocate කරලා දෙනවා ඊළඟට මෙතන print your BMI ඔයාගේ BMI value එක මෙච්චරයි කියලා පෙන්නනවා එතකොට interrupt එකක් generate වෙනවා generate වෙන interrupt එක ඒ නම් වර්ගය තමයි system call කියන interrupt වර්ගය. එයා operating system එකට කියනවා මට මේ BMI value එක user ට පෙන්වන්න ඕනේ. ඒකින්ද මට monitor එක allocate කරලා දෙන්න. මට monitor එක දෙන්න මේ value එක පෙන්වන්න ඕනේ user ට BMI value එක. එතකොට operating system එක ඒක කරලා දෙනවා. ඔය විදිහට මේ input output ගන්න instructions වලදී මේ program එකේ system call කියන interrupts වර්ගය generate වෙලා operating system එකට කියනවා මට මේක ගන්න ඕනේ මට මේක පෙන්වන්න ඕනේ කියලා. එතකොට operating system එකෙන් ඒ දේ කරලා දෙනවා. ඒ දේ කරන්න facility එක ඒ program එකට ලබා දෙනවා. traps ඊට තව software interrupts જાතියක් තියෙනවා traps කියලා. මේක generate කරන්නේ CPU එකේ. generate කරන්නේ මේ මොකක් හරි error එකක් පෙන්වන්න program එකක තියෙන error එකක් පෙන්වන්න තමයි මේක මේ traps කියන interrupt જાතිය generate වෙන්නේ. අපි හිතමු මෙන්න මේ වගේ error එකක් දෙක 2 divide by 0 මොකක් හරි number එකක් 0 වලින් divide කරන්න පුළුවන්ද මොකක් හරි value එකක් 0 වලින් divide කරන්න පුළුවන්ද දැන් නැත්තම් calculator එක අරගෙන
මොකක් මොනවා හරි වැලියු එකක් බිඳුවෙන් බෙදලා බලන්න. බිඳුව බෙදන්න පුළුවන් මොකක් හරි වැලියු එකකින්. හැබැයි මොකක් හරි වැලියු එකක් බිඳුවෙන් බෙදන්න බෑ. එරර් එකක් ජෙනරේට් වෙනවා. මම දන්න එක ඇයි කියලා. බිඳුවෙන් බෙදන්න බෑ. කැල්කියුලේටර් එකේ කරලා බලන්න එරර් එකක් එයි. අන්න ඒ වගේ එරර් එකක් අපි ප්‍රෝග්‍රෑම් එකක කෝඩ් එක ලියනවා මොකක් හරි වැලියු එකක් බිඳුවෙන් බෙදන්න කියලා. ඒකට ඒක එරර් එකක්. අන්න ඒ වගේ errors මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙහෙම error එකක් තියෙනවා කියලා අපිට CPU එකේ error message එකක් indicate කරනවා. ඒකට කියනවා traps කියලා. ඒ වගේ error එකකට example එකක් තමයි ඔය කිව්වේ division by 0 කියන error එක. ඒතකොට මේක CPU එකෙන් තමයි generate වෙන්නේ. අදාළ application program එකේ මොකක් හරි error condition එකක් පෙන්වන්න. timer interrupts. timer interrupts කියන්නේ අර දැන් CPU එක මේ මොකක් හරි process එකක් execute කර ඉන්නකොට dispatcher එකෙන් කියනවා මේ ඔයාගේ time එක ඉවරයි. ඔයාට මේ process එක execute කරන්න දීලා තියෙන කාලය ඉවරයි. CPU එකට කොහොමද කියන්නේ? CPU එක දන්නේ CPU එක කොහේ execute කරගෙන යන process එක. ඒක CPU එකට කියන්න ඕනේ. කියන්නේ dispatcher එකෙන් කියනවා interrupt signal එකකින්. ඒකට කියනවා timer interrupt කියලා. මේ signal එකකින් කියනවා. CPU එකට signal එකක් යවනවා. දැන් මේකේ time එක ඉවරයි. මේ P1 කියන process එකේ time execution time එක එයාට allocate කරලා තියෙන time එක ඉවරයි. දැන් නවත්තන්න. එතකොට මේ CPU එක ආව execute කරන එක නවත්තන්න. එයාගේ context එක save කරලා ඊළඟ P2 කියන එක execute කරන්න ගන්න. ඒ වගේ CPU එකට මේ inform කරනවා වගේ මේ process එක අදාළ process එකට දීලා තියෙන time quantum එක ඉවරයි කියලා කියන්නේ interrupt එකකින්. interrupt signal එකකින් තමයි CPU එකට inform කරන්නේ. ඒකට කියනවා timer interrupts කියලා. timer interrupts. එතකොට interrupts වර්ග තුනක් තියෙනවා. hardware interrupts, software interrupts and timer interrupts කියලා. එතකොට අර process transition diagram එකේ process transition diagram එකේ මෙන්න මෙතනට මේ time out මේ interrupt කියන එකට මෙතන interrupt කියලා තියන්නේ ඒකයි. මෙයාගේ මේ process එකක් execute වෙවි ඉන්නකොට මේ dispatcher එකෙන් කිව්වා හරි interrupt signal එකෙන් කිව්වා ඔයාගේ මේ කාලය ඉවරයි. ඒකයි මෙතනට interrupt කියලා නමක් දාලා තියෙන්නේ. නැත්නම් ඒකට time out කියලා කියනවා. මේ විදිහට time out කියලා කියනවා. ඔය නම් දෙකම පාවිච්චි කරනවා. ඔය නම් දෙකම papers වල අහලා තියෙනවා. මෙන්න මේ scheduling policies කියලා જાතියක් තියෙනවා. ඒකේ තියෙනවා preemptive processors and non-preemptive processors කියලා. non-preemptive processors කියලා කියන්නේ මොකක් හරි process එකක් powerful process එකක් තියෙනවා. analog එක. එයාව නවත්තන්න කාටවත් බෑ. එයාට අදාළ නැහැ අර time මේ CPU එක මෙයාව ගත්තොත් එහෙම එයාව එකපාර execute කරලා ඉවර කරන්න ඕන. එයාව සැරින් සැරේ execute කර ඉන්න බෑ. ඒක ටිකක් execute කරනවා ආයි ready queue එකට යවනවා ආයි ගන්නවා ආයි execute කරනවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ මේ processors වල. ගත්තොත් එයාව සම්පූර්ණයෙන්ම execute කරලා ඉවර කරන්න ඕනේ. නැත්තම්
එයාව එක්සිකියුට් කරන අතරේ මොකක් හරි ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන් එකක් ආවොත් මේ එයාව බ්ලොක් කිව් එකට යවලා බ්ලොක් ස්ටේට් එකට යවලා වෙන ප්‍රොසෙස් එකක් එක්සිකියුට් කරන්න ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන් එකකට මේ ප්‍රොසෙස් එක බ්ලොක් වුණොත් එයාව යවලා වෙන එකක් ගන්න පුළුවන්. එහෙම නැතුව ඒ ප්‍රොසෙස් එකේ ඉන්පුට් අවුට්පුට් ඔපරේෂන්ස් නැත්තම් සම්පූර්ණයෙන්ම මේ ප්‍රොසෙස් එක එක්සිකියුට් කරලා ඉවර කරන්න වෙනවා. Once a process is in the running state, it will continue until it terminates or block itself for input output. එතකොට මේවා භාගයට එක්සිකියුට් කරවලා යවන්න බෑ. Preemptive processors කියන්නේ ඒවා පුළුවන් සාමාන්‍ය processors. ඒවා මේ powerful processors නෙමෙයි. සමහර processors ගොඩක් processors preemptive. ඒ කියන්නේ ඒගොල්ලොන්ට මේ එකපාර ඔක්කොම එක්සිකියුට් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම එක්සිකියුට් වෙලා ඉවර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පොඩ තමයි ඒගොල්ලෝ මේ එක්සිකියුට් කරන්නේ. එකපාර ටිකක් එක්සිකියුට් කරනවා යවනවා. ඊළඟ රවුන්ඩ් එකේදී ගන්න එක්සිකියුට් කරනවා යවනවා. දැන් ඔය ටික තමයි ප්‍රොසෙසර්ස් වල දැනගන්න තියෙන්නේ. හරි මම එහෙනම් අදට නවත්තනවා.